හරි මම හිතනවා ඔයගලන්ට මාව ඇහෙන්නේ නැති කියලා. හැමෝටම good evening. එතකොට අද අපි කතා කරන්න යන්නේ LKS 8 ඒ කියන්නේ accounting policies accounting estimate and ඒ වගේම accounting errors මේ සම්බන්ධ කොහොමද අපි ගිණුම් කරන ක්‍රියාවලියේදී මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේදී කොහොමද මූල්‍ය වාර්තාවලට මේ වෙනස් වීම මේ සිදුවෙන වෙනස් වීම ගලපන්නේ කියලා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේකෙදි මූල්‍ය ගිණුම් කරණය නැත්නම් accounting තියෙනවා. ඒ වගේම කළමනාකරණ ගිණුම් කරණය නැත්නම් management accounting කියලා තියෙනවා. එතකොට මේකේ අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරණය පිළිබඳව. ඒතකොට කොහොමද මූල්‍ය වාර්තාවලට මේ accounting policy එකක් වෙනස් වුණාම කොහොමද accounting estimate එකක් වෙනස් වුණාම කොහොමද accounting errors එකක් ගලපන්නේ කියලා තමයි මේ ප්‍රමිතියේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. එතකොට අද මම බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට කතා කරන්න මොකද්ද මේ accounting policy එකක් කියන්නේ? මොකද්ද මේ accounting estimate එකක් කියන්නේ? මොකද්ද මේ accounting error එකක් කියන්නේ? කොහොමද මේවා වෙනස් වුණාම මේවා change එකක් වුණාම කොහොමද ඒවා ගිණුම් වාර්තාවලට ගලපන්නේ කියලා. එතකොට අපි ඉස්සරහා බලමු මොකද්ද මේ accounting policy එකක් කියලා කියන්නේ. මම පොඩි introduction එකක් දීලා ඊට පස්සේ slide වලට යන්න. ඒතකොට මට ලේසි ඔයගලන්ට කරන්න. ඒතකොට ඔයගලන්ට පොඩි idea එකක් තියෙනවා මොකද්ද අපි අද කරන්න යන්නේ කියලා. එතකොට accounting policy එක. මේ accounting policy එකක් කියන්නේ මම මේ කියන දේ හොඳට අහන් ඉන්න. මම කියන්න යන දේ හොඳට අහන් ඉන්න. මොකද මේක වැදගත්. ඒ කියන්නේ මූලධර්මයක්, රීතියක්, සාම්ප්‍රදායක් නැත්නම් අතීතයේ සිට පැවතගෙන එන නැත්නම් අතීතයේ සිට අනුගමනය කරන යම් ක්‍රියාපටිපාටියක් අපි කතා කරනවා පොලිසියක් විදිහට. උදාහරණයක් වශයෙන් මේක එක්සැම්පල් එකක්. හරි? ඔයගොල්ලෝ හිතන්නකෝ මාරුති කාර් සමාගම ලංකාවේ කාර් නියෝජිතයා එයා පොලිසි එකක් නැත්නම් එයාගේ ප්‍රතිපත්තියක් ඒගොල්ලෝ අනුගමනය කරනවා ඒගොල්ලන්ගේ සේල්ස් වැඩි කරගන්න. සේල්ස් වැඩි කර ගැනීම යන පරමාර්ථයෙන් ඒගොල්ලන්ගේ විකුණන සෑම කාර් එකක් සඳහාම පළවෙනි සර්විස් නැත්නම් අපි කියනවා වාහනේ අලුත් වැඩියා කරනවා පළවෙනි කිලෝමීටර් 600න් ආයෙත් 600න් එහෙම. එතකොට එහෙම අලුත් වැඩියා වාර 3ක් ඒගොල්ලෝ free of charge ඒ කියන්නේ නිකන් කරලා දෙනවා කියලා ඒගොල්ලෝ පොදුවේ කියන්නේ පබ්ලික් කියලා ඒගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට කරන් යනවා. ඒතර ඒක ඒගොල්ලන්ගේ පොලිසි එකක්. ඒතර ඒක දීර්ඝ කාලයක් තිස්සේ ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරන දෙයක්. ඒතර ඒක ඒගොල්ලන්ගේ පොලිසි එකක්. ඒතර තව උදාහරණයක් කිව්වොත් accounting policy එකට නැත්තම් පොලිසියක් කියන්නේ මොකක්ද කියලා. හිතන්න මිනිස්සෙක් ඉන්නවා. එයා ඉන්නේ එයා අපි හිතමුකෝ එයා මොහරි ඇල්කොහොල් ಜಾති නැත්නම් මත්ද්‍රව්‍ය ಜಾති පාවිච්චි කරන්නේ නැහැ. ඒතර ඒක යාගේ පොලිසි එකක්. ඒතර ඒ වගේ එක එක ප්‍රතිපත්ති දීර්ඝ කාලිනයක් තිස්සේ පවත්වාගෙන යන නැත්නම් මොකක් හරි ක්‍රමවේදයක් යටතේ අනුගමනය කරන ලද මූලධර්ම රීති සාම්ප්‍රදායන් වලට අපි කියනවා accounting නැත්නම් පොලිසියක් කියලා. ඒතර මේක accounting policy වෙන්නේ අපි මූල්‍ය වර්තාකරණයේදී මූල්‍ය වාර්තා කිරීම සඳහා අනුගමනය කරන ලද යම් නීතියක් යම් රීතියක් නම් සාම්ප්‍රදායක් හෝ ප්‍රැක්ටිස් එකක් දීර්ඝකාලීනව කරන ලද ක්‍රියාවලියක් ප්‍රැක්ටිස් එකක් අපි කතා කරනවා accounting policyයක් විදිහට. එතකොට accounting estimate එකක් කියලා කියන්නේ අපි මේක පුරවකථනය කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා estimate කරනවා කියලා. ඔයගොල්ලෝ දන්නවා budgeting management accounting වලින් කතා කරනවා අපි budgeting කියලා. එතකොට මේ estimate කරන්නේ වර්තමානයට නෙමෙයි. මේ estimate එකක් සකස් කරන්නේ අනාගතයට. අනාගතයේ විය හැකියාවන් නැත්නම් අනාගතයේ සිදුවිය හැකි සිදුවීම් සලකා බලලා වර්තමානයේ ඒවට ගැලපෙන විදිහට අපේ මුදල් ප්‍රවාහයන් වෙනස් කරනවා. ඒකට අපි කියනවා estimate එකක් හදනවා කියලා. ඒතර මේ කිහිපයක් තියෙනවා. හීන මනශේෂ ක්‍රමය ඊපස්සේ නිෂ්පාදිත ඒකක මත පදනම් කරන ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම සරල මාර්ග විදිහට ෂෙයා කරන්න පුළුවන්. ඒතර ඔගේ තව ෂෙයා ක්‍රම කිහිපයක් ඔයගොල්ලන්ට පස්සේ හඳුනා ගන්න පුළුවන්. ඒවා ඔයගොල්ලන්ට පස්සේ හඳුනා ගන්න. තව ෂෙයා ක්‍රම තියෙනවා.
නේද? ඊට අමතරව එතකොට මේකෙදි ඒගොල්ලෝ එස්ටිමේට් කරනවා හිතන්නෝ ව්‍යාපාරයක් සරල මාර්ග ක්‍රමයට ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු වලදී ඒගොල්ලන්ගේ දේපල පිළියෙත උපකරණ ෂෙයා කරනවා නම් ඒගොල්ලෝ එස්ටිමේට් කරනවා අනාගතයේ සමාන මුදල් ප්‍රවාහ වලින් ඒගොල්ලන්ට ඒ යන්ත්‍ර ඒ ආයතනයේ පරිපූර්ණය කරන දේපල පිළියෙත උපකරණ වලින් සමාන විදිහට ඒකට ආදායම් ව්‍යාපාර තුලට ගලාගෙන එයි කියලා හිතනවා නම් නැත්තම් සමාන කියන්නේ සමාන ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාර ඇතුළත ගලාගෙන එයි කියලා හිතනවා නම් ඒතර ඒගොල්ලෝ ඒක ෂෙයා කරන්න පුළුවන් සරල මාර්ග ක්‍රමයට. හැබැයි අනාගතයේ ඒගොල්ලන්ට ගලාගෙන මුදල් ප්‍රවාහයන් කාලයත් සමග අඩු වෙයි කියලා හිතනවා නම් ඒගොල්ලන්ට එතකොට හීනවන ශේෂ ක්‍රමයට ඒගොල්ලන්ගේ ෂෙයා කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඒතර මේ එස්ටිමේට් සිදු කරන්නේ අනාගතයේ යම්කිසි දවසක ඇතිවිය හැකි මූල්‍ය ප්‍රවාහයන් පදනම් කරගෙන තමයි මේ එස්ටිමේට් සිදු කරන්නේ. ඒතර මේ අනාගතයේ ඇතිවන එස්ටිමේට් වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒවා වෙනස් වීම කොහොමද මූල්‍ය වර්තාවට ගලපන්නේ කියලාත් අපි පස්සේ කතා කරනවා. ඒ වගේම එරර්ස් කියන්නේ ඔයගොල්ලෝ වැරදි. ගිණුම් වාර්තා පිළියෙල කරනකොට ඔයගොල්ලෝ දන්නවා ගිණුම් වාර්තාවල ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙන්න ඕනේ. විශ්වාසදායක වෙන්න ඕනේ. ඊට පස්සේ ඒවා තීරණ ගන්න පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන්න ඕනේ. ඒ වගේම විශ්වාසදායක ලෙස තොරතුරු නිරූපණය කරන්න ඕනේ. එතකොට මේ එරර්ස් කියන ඒවා ඇති වෙනවාම මේ ව්‍යාපාරයක කියන්නේ මූල්‍ය වාර්තාවල තියෙන ගුණාංග නැති වෙනවා. ඒතකොට ඒ වගේම තීරණ ගන්න පුළුවන් පාර්ශවයන්ට තීරණ ගැනීම ප්‍රති තියෙන හැකියාව නැති වෙනවා. එතකොට මේ accounting errors එකක් කියන්නේ ප්‍රවර්තන වශයෙන් කියන්නේ මේ වර්ෂයේ හෝ කලින් වර්ෂයක accounting මූල්‍ය වාර්තා පිළියෙල කරනකොට මූල්‍ය පොත බන්න නැත්නම් මුදල් වාර්තා පිළියෙල කරන්නා හෝ කිනම් පාර්ශවයක් විසින් හෝ ඒගොල්ලන්ගේ මොකක් හරි වරදක් හින්දා හෝ අතපසු වීමකින් ඒගොල්ලන්ගේ අතින් මොකක් හරි වරදක් වෙනවා මූල්‍ය වාර්තා පිළියෙල කරනවා. ඔයගොල්ලෝ හිතන්නකෝ ඒගොල්ලන්ට මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් ආදායමක් ගිණුම්ගත කරන්න අමතක වෙනවා. ජර්නල් එක මග ඇරෙනවා. එතකොට මූලික සටහන් පොතෙන් මේ ජර්නල් එක ඒගොල්ලන්ට සටහන් කරන්න මග ඇරීමෙන් ඉඳලා ඒක ෆයිනල් කියන්නේ අවසාන ගිණුම් වාර්තාවලට එන්නේ නැහැ. ඒක හින්දා ඒගොල්ලන්ගේ ලාභය අඩු වෙනවා. ඒතර මේ මූල්‍ය වාර්තා දිහා බලාගෙන ඒ වගේ තීරණ ගන්නවා ආයෝජකයෝ. ඒගොල්ලන්ගේ නැත්නම් පොටෙන්ෂල් ඉන්වෙස්ටර්ස්ලා කියනවා. නැත්නම් ව්‍යාපාරේ දැටින සාමාන්‍ය කොටස්කරුවෝ ඒගොල්ලෝ තීරණ ගන්නවා දැනට තියෙන කරන්ට් ෂෙයා ප්‍රයිස් එක නැත්නම් අපි earning per share කියනවා. ඒතර මේක අදලා කොහොමද අනාගතයේ මේකේ ගමන් දිශාව මොනවද ඒවා ඇනලයිස් කරලා ඒගොල්ලෝ අද මම මේ ෂෙයා එක විකුණනවද අලුතෙන් ෂෙයාර්ස් තව ගන්න ඕනේද ඒ වගේ ඒගොල්ලන්ගේ ආයෝජන තීරණ ගන්නවා. ඒතකොට මේ ගිණුම් කරන වැරද හින්දා ඒගොල්ලන්ගේ ලාභය අඩු වෙනවා ඒ අවුරුද්දේ. එතකොට ආයෝජකයෝ ඒ ලාභය අලාභය හේතු කරගෙන ඒගොල්ලෝ ෂෙයාර්ස් විකුණන්න පුළුවන්. ඒතකොට මේක ගිණුම් කරන වරදක්. හැබැයි ඒ ෂෙයා ඒ වරද සිදු නොවුණා නම් ඒගොල්ලන්ට මූල්‍ය ප්‍රකාශන වල ලාභයක් වෙන්නලා අර තව ෂෙයාර්ස් අරගෙන ඒගොල්ලන්ගේ ව්‍යාපාරේ ෂෙයාර්ස් වල තියෙන ෂෙයා මාකට් එකේ වටිනාකම මිල යාමක් නෙමෙයි ඒගොල්ලන්ට අලුත් ආයෝජන ගලාගෙන අවස්ථාවක් තිබ්බා. ඒතකොට මේ වගේ වැරද්දක් වුණාම අපි කොහොමද ව්‍යාපාරේ මූල්‍ය වාර්තාවට ගලපන්නේ? ඒතර ඒ ටික තමයි අද අපි මේ පාඩමේ මූලික වශයෙන් කතා කරන්න යන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට සමස්ත පාඩම සම්බන්ධයෙන් දල අදහසක් ඇති කියලා දැන්. අපි යන් එහෙනම් ස්ලයිඩ් වලට එතකොට මේ අපි කේස් 8 ගිණුම් කරන ප්‍රමිතිය යටතේ අපි කතා කරනවා ලර්නින් අවුට්කම්. අද මේ පාඩම ඉගෙනගෙන ඕගොල්ලෝ මොනවද ලබා ගන්න බලාපොරොත්තු වෙන කියන්නේ අවුට්කම්. හරි. ඒතර මේකෙදි පළවෙනි එක තියෙනවා identify the objective and the scope of the standard. ඒතර ඔයගොල්ලෝ හඳුන ගන්න ඕනේ මොකද්ද මේ ගිණුම් කරන්නේ අරමුණ ඒ වගේ ස්කෝප් එක. මොකද්ද මේකෙන් කවර් වෙන්නේ කියන. හරි. ඊට පස්සේ දෙවනින් කියන define the terms accounting policies. දැන් මම හිතනවා ඔයගොල්ලෝ දැන් already know මොකද්ද accounting policy එක කියන්නේ කියලා දන්නවා දැන්.
ඒතර accounting policies කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න ඕනේ. ඒ වගේම change in the accounting estimate and errors. ඒතර accounting estimate and errors වෙනස් වුණාම කොහොමද ඒවා ගලපන්නේ කියලාත් මේකෙදි අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ discuss the accounting treatment for the each type. ඒතර මොනවා වගේ මේකට අපි කියනවා පිළියම්ද මේ එක එක අදාළ නැත්නම් estimate එකක් වෙනස් වුණාම කොහොමද accounting treatment එක මොකක්ද ගිණුම් කරන පිළියම errors එක මොකක්ද ගිණුම් කරන පිළියම පොලිසි එකක් වෙනස් වුණාම මොකක්ද ගිණුම් කරන පිළියම. ඒතර ඒ වගේ කියලා නිවැරදිව අඳුනගෙන මොකක්ද පිළියම කියලා කරන්න. කියන්නේ මොකක්ද ගිණුම් වාර්තා වලට ගලපන්නේ කියලා ඔයගොල්ලෝ අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමයෙන් කියන outline of the disclosure requirement. එතකොට මේ ප්‍රමිතියට අනුව මොනවද මූල වාර්තාවල සටහන් යටතේ ඔයගොල්ලෝ මූල වාර්තා පහක් තියෙනවා. ඒකෙන් එකක් තමයි සටහන් කියන්නේ. ඒතර ඒ සටහන් යටතේ මොනවද වාර්තා කරන්න නැත්නම් මොනවද අනාවරණය කරන්න ඕනේ කියලා මේ ප්‍රමිතිය යටතේ. ඉතින් තමයි අපේ learning outcome එක අද දවසේ. ඊට පස්සේ objectives මොනවද objective. ඒතර මේ අපේ learning outcome එකේ පළවෙනි එක තමයි objective. මේක කියමු අපි prescribe the criteria for selecting and changing accounting policies together with accounting treatment and disclosure of change in accounting policies, changes in accounting estimate and correction of errors. ඒ කියන්නේ prescribe කියන්නේ විස්තර ගන්න criteria of selecting and changing accounting policies. ඒක මොකද්ද මේ accounting policy එකක් වෙනස් වුණාම නැත්නම් accounting policy එකක් වෙනස් වුණාම මොකද්ද අපි කරන treatment එක මොකද්ද අපි ඒකේ අනාවරණය කරන disclosure එක. ඒතර මේ වගේ මේ accounting estimate එක accounting policy එකක් accounting errors එකක් නැත්නම් මොකක් හරි දෙයක් වුණාම ඒවා කොහොමද අනාවරණය කරන්නේ ඒවයි change එක ඒක කොහොමද අඳුනගන්නේ ඒ වගේම අනාවරණය කරන්නේ කොහොමද කියන එක තමයි මේ accounting estimate එකෙන් objective මේ accounting estimate එක case එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ accounting policy එකක් නැත්නම් accounting estimate එකක් නැත්නම් accounting error එකක් වෙනස් වුණාම කොහොමද ඒක ගිණුම් වාර්තා වලට ගලපන්නේ කියන එක අනාවරණය කරන්නේ කොහොමද කියන එක තමයි මේ ගිණුම් කරන්නේ case එකේ objective වෙන්නේ. It is also intend to enhance the relevance and reliability of financial statement and comparability of those financial statements. ඒ කියන්නේ ඔයගොල්ලෝ මම කිව්වා financial statement reliable වෙන්න ඕනේ, relevance වෙන්න ඕනේ, comparability වෙන්න ඕනේ. මොකක් හරි මේ accounting treatment එක වෙනසක් වුණොත් ඒ කියන්නේ policy එකක accounting estimate එකක accounting error එකක වෙනසක් වුණොත් තීරණ ගන්න පාර්ශවයන්ට ඒක directly බලපානවා. එතකොට මේ කියන relevance, reliability and comparability කියන මේ තුනම නැති වෙලා යන්න පුළුවන්. ඒතර ඒවා ආරක්ෂා කරගෙන නිවැරදි තොරතුරු නිවැරදි වෙලාවට අවශ්‍ය තීරණ ගැනීමට අවශ්‍ය පාර්ශවයන්ට නිවැරදි වෙලාවට නිවැරදි තොරතුරු සපයන ක්‍රමවේද අපි කියනවා accounting එක කියලා. ඒතර ඒවැය තියෙන ප්‍රධාන මූලධර්ම ආරක්ෂා කරන තමයි මේ accounting policy එකත් හඳුන්වා දීලා තියෙන්නේ. ඒතර අපි objective ගැන කතා කළා. ඊට කතා කරන්නේ scope එක ගැන. scope එක කියන්නේ මොනවද මේකෙන් cover වෙන්නේ? මොකද්ද මේකෙන් cover වෙන්නේ? ඒතර case 8 shall be applying මේක apply ගන්න පුළුවන්. Selecting a apply accounting policy. ඒතර අපි තෝරාගත්තේ accounting policy එකට මේක apply කරන්න පුළුවන්. Accounting for the changing policies. අපේ policy එක change වුණාම කොහොමද account තියන්නේ කියලා අපි මේකෙන් කතා ගන්න පුළුවන්. Accounting for the change in estimate and errors මම හිතන්නේ එතකොට කොහොමද accounting estimate එක කියන්නේ අපේ කියන estimate කරනවා නැත්නම් අපි කර කියන පුරවකතන estimate කරන පුරවකතන නැත්නම් estimate කරනවා කියන්නේ සිංහල වචන මතකුණා. ඒතර estimate කරනවා නැත්නම් error එකක් තිබ්බොත් මොනවද අපි කරන්න ඕනේ treatment එක. ඒතර මේ වගේ estimate policy ඊටසේ errors වලට තමයි මේ standard එක cover වෙන්නේ. ඒ වගේ සිදුවන බලපෑම් cover ගන්න එක තමයි මේ standard එකේ scope එක කියලා හඳුන්වන්නේ. අපි යන් plus වෙන slide එක තියෙනවා. accounting policies අපි මම ඔයගොල්ලන්ට introduction එකක් දුන්නා මොකද accounting policies කියන්නේ මෙතන accounting policies කියන්නේ මොකක්ද කියලා තියෙනවා. accounting policies are the specific principle විශේෂිත වූ නීති රීති principles කියන්නේ නීති රීති base
ඒ කියන්නේ මොකක් හරි පදනමක් conventions කියන්නේ conventions ඒක සිංහල තේරුම බලන්න conventions මතක් නෑ මම හිතන්නේ සම්මුතිය convention සම්මුතීන් වගේ වචනයක් තමයි තියෙන සම්මුත convention සම්මුතිය නේ එකඟතාවයක් නැත්නම් අන්න ඒ වගේ වචනයක් තමයි තියෙන convention නැත්නම් මොකක් හරි එකඟතාවයක් නැත්නම් දීර්ඝ කාලීනව ඒගොල්ලෝ කරන අනුගමනය කරපු ලද සම්මුතියක් නැත්නම් කියන්නේ ප්‍රීවියස් ඒ කියන්නේ වර්ෂ කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද දෙයක් වගේ දෙයක් තමයි මේකේ කන්වෙන්ෂන් කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ සම්මුතියක් නැත්නම් එකඟතාවයක් වගේ තේරුමක් තමයි මේකෙදි තියෙන්නේ මේ වචනෙට. ඊට පස්සේ rules and practice. rules කියන්නේ නීති රීති, practice කියන්නේ අනුගමනය කරන ලද අපේ ක්‍රියාකාරකම් නැත්නම් අපි දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරන ලද පුරුදු පුහුණු තමයි ප්‍රැක්ටිස් කියලා කියන්නේ. ඒතර accounting policy එක කියන්නේ මේ වගේ එකතුවක් නැත්නම් සම්මිශ්‍රයක් නැත්නම් එකක් විතර වෙන්නත් පුළුවන්. ඒතර accounting specific principle එකක් වෙන්න පුළුවන්. ඒක බේසික් නැත්නම් පදනමක් වෙන්න පුළුවන්. කන්වෙන්ෂන් එකක් වෙන්න පුළුවන්. කියන්නේ සම්මුතියක්. මට මතක නෑ වචනේ හරියද. සම්මුතියක් වගේ තමයි මතක. සම්මුතිය ඉන්නේ කියන්නේ අර අපි පොදුවේ පිළිගන්නේ. අන්නේ වගේ general acceptable අන්නේ වගේ දෙයක් තමයි කියන්නේ සම්මුතිය. ඊටසේ rules and practices මේ වගේ මොකක් හරි නීති රීති අපි ක්‍රියාකාරකම් අපි නිරන්තරයෙන් කරන ලද ඒ වගේ දෙයක් තමයි accounting policies කියලා කියන්නේ. මම ඒතර ඔයගොල්ලන්ට definition එකක් දුන්නා. මේකේ definition එකක් තියෙනවා. ඒතර apply by the entity in preparing the presentation. ඒතර මේ වගේ දේවල් apply කරනවා. ඒගොල්ලෝ මූල්‍ය වාර්තා පිළිල කරනකොට මූල්‍ය වාර්තා කරන පිළිල කරනකොට සාලකාව බලන ලද specific principle බේස් එකක් මොකක් හරි පදනමක් නැත්නම් කන්වෙන්ෂන් නැත්නම් සම්මුතියක් ඒ වගේම rules මොකක් හරි නීතියක් නැත්නම් ප්‍රැක්ටිස් එකක් මොකක් හරි පුරුද්දක් තමා accounting principles එකක් කියලා කියන්නේ. එතකොට මම ගන්න කිව්වා උදාහරණයක් විදියට මේකෙදි අඳුන ගන්න පුළුවන් තෝගාගේ ගන්න එක. ඒතකොට තෝගාගේ ගන්න එක අපිට ගන්න පුළුවන් accounting policy එකක් විදියට. ඒ කියන්නේ ඒක ස්පෙસિෆික් එක ඔයගොල්ලෝ දන්න අවසාන තොගය කැල්කියුලේට් කරන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. FIFO first in first out, LIFO last in first out, WAC wages average WAC එක. බඩ්ජට් සාමාන්‍ය මිල ක්‍රමය. ඉංග්‍රීසි වචන මතක නැහැ. WAC කියන්නේ WAC කියන්නේ WAC එක. එතකොට මේකෙදි හොඳම උදාහරණය තමයි. ඒතකොට ව්‍යාපාරයක් දීර්ඝ කාලීනව මොකක් හරි තොගාගය කිරීමේ මෙතඩ් එකක් යූස් කරනවා නම් ඒක ස්ථාවරම යූස් කරන්න ඕනේ. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඒ ඇරෙන්න අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ ඇරෙන්න අනිත් සෑම විටම ඒ අනුගමනය කරපු ලද පොලිසි එක ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්න. ඒතකොට උදාහරණ තමයි තොගය අගය කිරීම. ව්‍යාපාරයක අවසන් තොගය අගය කිරීම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. තව ක්‍රමයක් ගන්න පුළුවන්. තව පිරිවැය කැල්කියුලේට් කරන විදිහ ගන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පිරිවැය හා කියන්නේ net व्यय කියන්නේ සුද්ධ උපලබ්ධය වගේයි. පිරිවැය අපි කාණ්ඩ ක්‍රමයයි අයිටම් ක්‍රමයට දෙකකින්ම කැල්කියුලේට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න තොගය කැල්කියුලේට් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. සුද්ධ උපලබ්ධය සුද්ධ උපලබ්ධි අගය. ඒක කැල්කියුලේට් කරන්න පුළුවන්. කාණ්ඩ ක්‍රමයෙන් කැල්කියුලේට් කරන්න පුළුවන්. අයිටම් ක්‍රමයෙන් කැල්කියුලේට් කරන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ කෙස් දෙක කළා. හරි පෙරේදා හරි. මම හිතනවා සෝරි. පෙරේදා වගේ මම මතක. ඒතකොට ඒකේ කාණ්ඩ ක්‍රමය තිබ්බා, අයිටම් ක්‍රමය තිබ්බා. ඒතකොට මේකත් ව්‍යාපාරයකට පුළුවන් කැමති නම් අයිටම් ක්‍රමයට මේක වාර්තා කරන්න නැත්නම් කැමති නම් කාණ්ඩ ක්‍රමයට වාර්තා කරන්න පුළුවන්. මේ දෙක මික්ස් කර වාර්තා කරන්න බෑ. මේ දෙකෙන් එකක් ස්ථාවරම අනුගමනය කරන්න. ඒක අපි accounting policy එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒතකොට තව බැලුවොත් අපේ මොනවද කියන්නේ property plant equipment ඒ කියන්නේ දේපල පිළිවෙත උපකරණ ඔයගොල්ලෝ දන්නවා. දේපල පිළිවෙත උපකරණත් අපිට අඳුර ගන්න පුළුවන් එක්ක පිරිවැයට නැත්නම් අපේ ප්‍රත්‍යාගන අගයට. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේකෙදි මම විශේෂ දෙයක් කියන්නම්. මේක පොඩ වැදගත් හින්දා කියන්නේ මේක LKS 16 යටතේ කතා කරනවා. ඒකත් මම මෙතනදි කියන්න පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් වෙන්න. ඒතකොට මේකෙදි දේපල පිළිවෙත උපකරණ
අපිට එක්ක පිරිවෙලට අඳුන ගන්න පුළුවන් නැත්නම් කියන්නේ ගත්ත මිලට නැත්නම් අපේ වර්තමාන ෆෙයා වැලියු එකට නැත්නම් අඳුර ගන්න පුළුවන්. එතකොට ප්‍රත්‍යාගණය කළා. එතකොට ඕගොල්ලෝ දන්නවා මේකේ ව්‍යාපාර පන්ති තියෙන. ඒතර දීපල විදිහට පන්ති තියෙන. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ඉදම් මේ වගේ පන්ති තියෙන. ඒතර මේක ප්‍රත්‍යාගණය කරනවා නම් ඕගොල්ලන්ට ප්‍රත්‍යාගණය කරන්නේ පන්තියම. එක අයිටම් එකක් තනි තනියෙන් ප්‍රත්‍යාගණය කරන්න බෑ. ඒතර ඒක ඉඩමක් ඒක ඊට ගයක් බිල්ඩින් එකක් පිරිවෙලට තියලා අනිත් බිල්ඩින් එක ප්‍රත්‍යාගණයකට තියන්න බෑ. ඒතර ඕගොල්ලෝ ප්‍රත්‍යාගණය කරනවා මුළු කාණ්ඩයම නැත්නම් මුළු පන්තියම තමයි ප්‍රත්‍යාගණය කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට ප්‍රත්‍යාගණන ක්‍රමය ගන්න පුළුවන් accounting policyයක් විදිහට. ඒතර මේවා තමයි accounting policies කියලා කියන්නේ. අපි කතා කළා තොගය calculate කරන එක ගැන කතා කළා. ඊට පස්සේ තොග අවසාන තොගය calculate කරන එක ගැන, ඊට පස්සේ කාණ්ඩ item සුද්ධ උපලබ්ධියක් calculate කරන විදිහ ගැන කතා කළා. ඊට පස්සේ දේපල පිළිවෙත උපකරණ වාර්තා කරන ක්‍රමවේදය ගැන කතා කරලා මේවා accounting policies යටතේ තමයි අයත් වෙන්නේ. ඊට පස්සේ accounting policies ගැන කතා කළා. දැන් ඊට පස්සේ අපි යම් බලන්න ඊළඟට උනක් තියෙනවා. ඊට පස්සේ accounting when the SLFR Sri Lanka especially applied the transaction other event or the condition the accounting policies or policies applied to the them shall be determined applying the SLFRS. When the SLFR is specifically applied to the transaction, other event or condition, that accounting policy or policies applied to that item shall be determined by the applying the SLFR. එතකොට මොකක් හරි ප්‍රමිතියක් මගින් කියලා තියෙනවා නම් මොකක් හරි පොලිසියක් ඇප්ලයි කරන්න කියලා. ඒ කියන්නේ විශේෂිත වූ ප්‍රමිතියකින්. ඒතකොට මේ පොලිසිය අපි කතා කරනකොට විශේෂිත වූ ප්‍රමිතියකින් කියලා තියෙනවා නම් මේ කැල්කියුලේෂන් සඳහා මේ ප්‍රමිතිය මේ ස්ටෑන්ඩඩ් එක යොදා ගන්න කියලා අපි ඒ ස්ටෑන්ඩඩ් එක යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි තොගය කැල්කියුලේට් කරනකොට 5 life නැත්නම් 5% first half time වක්හරි කමෙන් දෙකක් ඉගේ පාවිච්චි කරන්න කියලා ඒ කෙස් දෙක ප්‍රමිතියෙන් කියනවා නම් අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒ අරින් අපිට වෙන ප්‍රමිතිය වෙන එකක් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම දේපල පිළිවෙත උපකරණ ප්‍රත්‍යාගන්න කරනකොටත් එහෙමයි. ඒ වගේම සුද්ධ උපලබ්ධියක් කැල්කියුලේට් කරනකොටත් එහෙමයි. හැබැයි ඒ අරින් in the absence of the SLFRS that is specifically apply the transaction other event or condition. තුර ඒ අරින් තුර ප්‍රමිතියකින් ස්ථාවරයෙන් නිශ්චිත වශයෙන් කියලා නැති අවස්ථාවකදී ඒ ව්‍යාපාරයක සිටින කළමනාකරුවන්ට ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මොකද්ද ඇප්ලයි කරන පොලිසි එක කියලා ඒ ඉන්ෆර්මේෂන් සඳහා. හරිද? එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අභිමතය පස්සේ එතකොට පොලිසියක් ඇප්ලයි කරගන්න පුළුවන් SLFR නිතා ශ්‍රී ලංකාවේ ප්‍රමිතියකින් කියලා නැත්නම්. ඒතකොට මේ ප්‍රමිතිය සාකා බැලීමේදී ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් IAS ස්ටෑන්ඩඩ් ඒ වගේ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් විදේශ වෙනත් රටවල් වල දෙන ස්ටෑන්ඩඩ් ගැන සැලකිලිමත් වෙනකොට ඒතකොට මේකදී ඒගොල්ලන්ට රෙලෙවන්ට් ඉන්ෆර්මේෂන් සපයන්න පුළුවන් පොලිසියක් ගැන තමයි ඒගොල්ලෝ වැඩිපුර සැලකිලිමත් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා selecting the application of the accounting policy. එතකොට මොකද application එක apply කරන කොහොමද accounting policy එක select කරගන්නේ කියලා. එතකොට ඒකෙදි පළවෙනි එක තමයි relevant to the economic decision making needs of users. ඒ කියන්නේ මම කලිනුත් කිව්වා මේ accounting ඒ policy ඒගොල්ලෝ management එක තීරණය කරනකොට ඒකෙත් සලකා බලන්න ඕනේ මේ ලබා දෙන දත්ත මේ මූල්‍ය වාර්තා වලින් ලබා දෙන දත්ත ප්‍රදාන කරන තීරණ ගන්නවා මැනේජ්මන්ට් එක වගේම බාහිර අල්මත් දැක්කන පාර්ශවයන්. ඒතකොට ඒගොල්ලන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මේක වැදගත් වෙන්න ඕනේ. හරි රෙලෙවන්ට් වෙන්න ඕනේ. එහෙම රෙලෙවන්ට් වෙනවා නම් එහෙම පොලිසියක් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් reliable in the financial statement. reliable කියන්නේ මේ
අපේ අර ඔයගොල්ලෝ දන්නවා මේ reliability එකපාරට සිංහල වචනේ ඉන්න පොඩ්ඩක් ඉන්න මේක නිකන් වචනේ නෑනේ මේක නිකන් මේ reliable වෙන්න ඕනේ කියන්නේ අපි යාර නිකන් trustworthiness කියන්නේ trust එක වගේ කියන්නේ විශ්වාසනීයත්වද මට ඒ වචනේ සිංහල වචනේ ඇත්තටම ඒ කියන්නේ වචනේ මේ කියන්නේ සිංහල දන්නේ නැහැ නේ සිංහල වචනේ මතක නැහැ ඒක reliable වෙන්න ඕනේ කොහොමද reliable in the financial statement ඒ කියන්නේ විශ්වාසදායක වගේ එකක් තමයි විශ්වාසදායක ලෙස financial statement නිරූපණය කරන්න ඕනේ. ඒතර ඒකෙදි ප්‍රධාන වශයෙන් මේක ඔයගොල්ලන්ට මම හිතන්නේ ඊයේ කළා මම හිතන්නේ ඔයගොල්ලන්ට වචනේ මතක ඇති මේ ඔයගොල්ලන් මුල් වර්තාවල තියෙනවා. ඒතර මේකෙදි represent the faithfulness and the financial position financial performance and the cash flow of the entity කියන්නේ මේකෙදි faithful කියන්නේ විශ්වාසදායක ලෙස represent කරන නිරූපණය කරන ඕනේ financial position එක. මේ මූල්‍ය තත්ත්වය විශ්වාසදායක නිරූපණය කරන්න ඕනේ. ඒ වගේම financial performance and මූල්‍ය තත්ත්වය මූල්‍ය කාර්ය සාධනය හා ඒ වගේම cash flow කියන්නේ මුදල් ප්‍රවාහයන් පිළිබඳව නිවැරදි තොරතුරු වාර්තා කරන්න ඕනේ. එතන පළවෙනි එක කියන්නේ දෙවෙනි එක තමයි reflect the economic substance of the transaction other event and the consideration of the not of the legal form reflect the economic substance the transaction other event and the condition and not merely in the legal forms ඒ කියන්නේ මේකේ reflect the economic කියන්නේ මේ මොකක් හරි ආර්ථික කටයුතුක නීතිමය පැතිකඩේ වගේම ඉවෙන්ට් එකක ස්වරූපය තොර ඒ වගේ මේ ආර්ථික ප්‍රතිපාක්‍ය වගේ දේවල් වල මේ නිවැරදි දත්ත නිරූපණය කරන්න ඕනේ වගේ දෙයක් තමයි කියන්නේ මේ ඒක නම් මට හරියට චුට්ටක් මතක නෑ හරියටම මොකද්ද කිව්වේ කියලා මේ reflect the economic substance of the transaction other event and the condition are not merely in the legal form ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ මේ අර ගනුදෙනු වලක ආර්ථික තත්ත්වය පිළිබඳව මොකක් හරි පිළිඹු කරන කොන්දේසි ඒ නීතිමය ස්වරූපය ඒ වගේම නීතිමය කියන්නේ ගනුදෙනුවක මොකක් හරි ආර්ථික තත්ත්වයෙන් ඒ කියන්නේ මොකක් හරි ගනුදෙනුවක් වුණාම ඒකේ බලපෑම ආර්ථිකයන්ගේ කියන්නේ ඉකොනොමික් ඉම්පැක්ට් එක ඒක කොහොමද ඒ වගේ නීතිමය තත්ත්වය ඒතර ඒ වගේ දේවල් පිළිඹු කරන්න ඕනේ කියලා වගේ තමයි අදහසක් තියෙන්නේ. and the neutral ඒ කියන්නේ මධ්‍යස්ථ වෙන්න ඕනේ. මධ්‍යස්ථ වෙන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරනකොට ඊට පස්සේ prudent කියන්නේ සාමාන්‍යයෙන් පක්ෂග්‍රාහී නොවනවා කියන්නේ neutral prudent කියන වචනේ මයික්‍රෝ විචක්ෂණශීලීත්වය වගේද නැත්නම් පක්ෂග්‍රාහී නොවන ඒ වචනේ මම හිතන්නේ විචක්ෂණශීලීත්වය මොකක්ද එහෙම ගත්තාම prudent කියන්නේ මම Google එකේ translate කරලා බලන්න වලින් ඒකේ විචක්ෂණශීලීත්වය තමයි ආවේ මම පාඩම් බලගන්න කොට මටත් ඒ මේ දෙක පොඩ්ඩක් තියෙනවා දෙවෙනි එකයි හතරවෙනි එකයි මම ඒක පොඩ්ඩක් බලලා කියන්නම් and the complete in the all material aspect කියන්නේ මේ මූල වාර්තා කම්ප්ලීට් වෙන්න ඕනේ ඒක අර තීරණ ගන්න. ඒතර මෙරියටිලිටි කියන්නේ තීරණ ගන්න පාර්ශවයන්ට තීරණ ගන්න සඳහා ප්‍රමාණවත් වෙන්න ඕනේ. ඒ වගේ ටිකක් තමයි. ඒතර මේක නැච්ච ලොකුවට වැදගත් වෙන්නේ. මම මේක පොඩ්ඩක් ස්ලයිඩ් එක ගන්න පස්සේ කියන්න. මම මේ ස්ලයිඩ් එක චුටි අවුලක් තිබ්බා. ඒක පොඩ්ඩක් ඉග්නෝර් කරන්න. ටිකක් ඒවා මතක නැහැ ඇත්තටම කිව්වොත්. sorry ඒකට. ඊට පස්සේ consistency of the accounting policies ඒ කියන්නේ අපි accounting policy එකක් තිබ්බොත් මම අනිත් කිව්වා නැත්නම් වාර්තා කරන ක්‍රමවේදයක් තිබ්බොත් ඒක අකන්ටෝ එක දිගට වාර්තා කරන ක්‍රමවේදය ඒක තියාගෙන යන්න ඕනේ. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි
ප්‍රමිතියකින් අලුත් ප්‍රමිතියකින් කිව්වොත් නැත්තම් අපේ මූල්‍ය වාර්තා විශ්වාසදායක නැත්තම් රිලයබල් විදිහට නිරූපණය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ වඩාත් විශ්වාසදායක ලෙස නිරූපණය කරන්න පුළුවන් නම් වෙන ක්‍රමවේදයකට ඒතර අපිට ඒකේ ඉකොනොමික් ඉම්පැක්ට් එක බලලා අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකද කියන්නේ මොකක් හරි කවුන්ටිං පොලිසියක් අනුගමනය කරනවා නම් ඒක එක දිගට consistently අනුගමනය කරන්න ඕනේ කියලා. එතකොට select the apply and the accounting policy consistency for the similar transaction other event and the condition කියන්නේ අපි මොකක් හරි වාර්තා කරන පොලිසි එක ඒ වගේ සමාන ට්‍රාන්සැක්ෂන් වලට ඒ ආකාරයෙන්ම ස්ථාවරව අනුගමනය කරන්න ඕනේ කියලා තමයි මේක කියන්නේ. හැබැයි අපිට මොකක් හරි වෙන පොලිසි එකකින් ඒතකොට unless the situation where the difference policy could be adapted කියන්නේ වෙන මොකක් හරි පොලිසි එකකින් කියලා තියෙනවා නම් අපිට එතකොට ඒක ඇප්ලයි කරන්න වෙනවා. එතකොට ඒක ඥාඩියක් දෙන්න මට. ඒ කියන්නේ මේ මොකක් හරි SLFR එකකින් ස්පෙෂලි කියලා තියෙනවා නම් මේකට මේ කැටගරයිස් එකට මේකට සඳහා මේ පොලිසි එක භාවිතා කරන්න ඕනේ කියලා අපි ඒක මේ ඒ පොලිසි එක ඇප්ලයි කරන්න ඕනේ කියලා ඒ පොලිසි සිලෙක්ට් කරලා ඒක ඇප්ලයි සිලෙක්ට් ඒක කන්සිස්ටන්සි ඇප්ලයි කරන්න ඕනේ කියලා තමයි ඒ කැටගරි එකට කියන්නේ. ඒකට උදාහරණයක් විදිහට අපි එතකොට වාර්තා කරන එකට 5 ලයිෆ් එකේ දැන් අපි ලයිෆ් එක නෑ. ඒතකොට ෆස්ට් ඉන් ෆස්ට් අවුට් එක ඇප්ලයි කරන්න කියලා තියෙනවා මේ ප්‍රමිති යටතේදී අපි ඒක කන්සිස්ටන්සි ඇප්ලයි කරන්න ඕනේ. උදාහරණයක් විදිහට තෙල් සමාගමට ඔයගොල්ලෝ දන්නවා ෆස්ට් ඉන් ෆස්ට් අවුට් මෙතඩ් එක ඇප්ලයි කරන්න අමාරුයි. ඒතකොට ඒගොල්ලන්ට සූටබල් මෙතඩ් එක වෙන්නේ පැක් එක. කියන්නේ බඩ් සාමාන්‍ය මිල ක්‍රමය. ඒතකොට ඒක ඒගොල්ලෝ කන්සිස්ටන්ට්ලි ඇප්ලයි කරන්න ඕනේ කියලා තමයි මේකෙදි කියන්නේ. ඒතකොට ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මොකක් හරි දෙයක වැරද්දක් මොකක් හරි කිව්වොත් එimhe මාව කරෙක්ෂන් කරන්න. ඊට පස්සේ තියෙනවා changing the accounting policy. તો accounting policy එක කොහොමද change වෙන්නේ? is better to maintain the consistency. ඒ කියන්නේ ඒක අපිට පුළුවන් තරම් consistency නැත්නම් අපි කියනවා කියන්නේ සමාන level එකකින් ඒක maintain කරන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. හැබැයි අවස්ථා දෙකකදී අපිට මේක change කරන්න වෙනවා. ඒතර ඒ අවස්ථා දෙක තමයි the an entity shall change in the accounting policy only for the changes and the new මේක policies changes අපිට කියනවා the new SLFR එක මේක SLFR එකක් require කරලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් අපිට ඒකේ තියෙන regular කියන්නේ ඒක තියෙන rules and regulator ඒ කියන්නේ rules follow කරලා අපිට ඒ අනුව අපිට accounting treatment කරන්න වෙනවා ඒ SLFR එකට අනුව. හැබැයි එහෙම නැතුව අපිට මේ policies වෙනස් කරන්න පුළුවන්. result in the final statement providing the reliable and the more relevant information. ඒ කියන්නේ විශ්වාස නැත්නම් කියන්නේ අදාළ විශ්වාසදායී information නැත්නම් useful information provide කරනවා නම් අපිට පුළුවන් ඒතකොට අපේ policy එක change කරන්න. ඒතකොට ව්‍යාපාරයක් ඉන්ධන ව්‍යාපාරයක් ඒගොල්ලෝ හිතනවා assume කරනකො ඉන්ධන ව්‍යාපාරයක් ඒගොල්ලෝ පවත්වාගෙන ගියේ ලයිෆ් ෆස්ට් ඉන් ෆස්ට් අවුට් එක. ඒතකොට ඒකෙදී ඒගොල්ලන්ගේ තොගය අවතක්සේරු හරි අදතක්සේරු හරි වෙනවා නම් ඒතකොට ඒකින්ද ඒගොල්ලන්ගේ ලාභය වෙනස් වෙලා ලාභයට බලපෑමක් ඇති වෙනවා නම් සත්‍ය ලාභයට ඒතකොට ඒගොල්ලන්ට මාරු වෙන්න පුළුවන් වැක් මෙතඩ් එකට. මොකද ඒක ඒගොල්ලන්ට විශ්වාසදායී ලෙස ඒගොල්ලන්ගේ මොකද්ද විශ්වාසදායී ලෙස ඒගොල්ලන්ගේ තොරතුරු සපයන හින්දා. ඒතකොට ඒ වගේ අවස්ථා දෙකක් ඇතදී ඒතකොට accounting policies change වෙන්න පුළුවන්. එකක් තමයි මොකක් හරි ස්ටෑන්ඩඩ් එක නැත්නම් මොකක් හරි ඉරුම් කරන පද්ධතියක් ඇතදී අනිවාර්යෙන් ඉල්ලා තියෙනවා අනිවාර්යෙන් ඒකේ මේ ප්‍රමිතිය අනුගමනය කරන වර්තත් තියන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ගිණුම් කරන මූල්‍ය ප්‍රකාශන වල විශ්වාසදායීත්වය නැත්නම් reliability එක relevance වැඩි දියුණු වෙනවා නම් අපිට එතකොටත් අපිට change කරන්න පුළුවන් accounting policy එක.
ඊට පස්සේ තියෙන applying the changing in the accounting policies. ඒක කොහොමද accounting policy එකක් වෙනස් වුණාට පස්සේ apply කරන්න කියලා. එතකොට changing the accounting policies. ඒතර applying the changing accounting policies. ඒතර changing the accounting policies, accounting policy එක change වෙනවා. ඒ කියන්නේ අපි බරිත සාමාන්‍ය මිල ක්‍රමයෙන් ඉඳන් first in first out එකට හරි ඒවයි මොකක් හරි මෙතට එකට වෙනස් වෙනවා. එතකොට application of the new SLF ඒතර මොකක් හරි අලුත් ප්‍රමිතයකින් නිර්දේශ කරලා තියෙනවා නම් ඒතර මොකක් හරි SLF එකකින් නිර්දේශ කරලා නිර්දේශයක් මත වෙනස් වෙනවා නම් පොලිසි එක ඒතර අපිට ඒකේ guidelines follow කරන්න වෙනවා. ඒතර follow the rules that in the transition of the provision එක කියන්නේ ඒකේ ස්ටෑන්ඩඩ් එකේ වෙන් කරලා තියෙන ගැළපීලි අපි කරන්න ඕනේ. නැත්නම් ඒතර voluntary change ඒ කියන්නේ මොකක් හරි SLF එකකින් ස්පෙෂලි කියලා නැතුව මොකක් හරි අපේ රිලයබල් නැත්නම් රිලවන්ස් හින්දා වෙනස් වෙනවා නම් අපි ඒක ඇප්ලයි කරන changes retrospectively ඒ කියන්නේ මේ retrospectively කියන්නේ අතීතයේ සිට අනුගමනය කළාසේ සිතා අතීත මූල්‍ය වාර්තාවල ඉඳන් නිවැරදි කරගෙන අපි වාර්තා කරන්න ඕන. අපි ඒකට කියනවා retrospectively කියලා. retrospectively වචන පුටක් කියවන අමාරු වෙනස් කරන්න retrospectively. ඒ කියන්නේ අතීතයේ සිට අපි පවත්වාගෙන අපි වාර්තා කළ අය සිතා අතීතයේ සිට වෙනස් කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපි මොකක් හරි මේ වෙනස් වෙච්ච අලුත් ප්‍රමිතිය අතීතයේ සිට අනුගමනය කළාසේ කියන්නේ අපි දැන් කිව්වා මේකේ ස්පෙෂලි කියන කර්මාකරණයට අනුව තමයි කර්මාකරණයේ අභිමතය අනුව තමයි මේ ප්‍රමිතිය වෙනස් කළේ. ඒතකොට මේ අලුතෙන් වෙනස් කළ ප්‍රමිතිය අතීතයේ සිට අනුගමනය කළාසේ කියන අතීතයේ ඉඳන් මේ ප්‍රමිතිය තමයි අලුතෙන් අපි හඳුනා දුන්න එක තමයි අනුගමනය කළා කියලා උපකල්පනය කළා. අතීතයේ ඉඳන් අවම වශයෙන් අවුරුදු 10කවත් ඉඳන් අපේ මූල්‍ය වාර්තාවල ඒ අදාළ ගැළපීලි වෙනස් වීම සිදු කළ යුතුයි. ඒක තමයි retrospectively කියන්නේ. අතීතයේ සිට අනුගමනය කළා හා උපකල්පනය කළ ඒවා ඇඩ්ජස්ට් කරන්න ඕනේ. එතකොට SLF එකකින් කියනවා නම් එතකොට ඒකේ කියලා තියෙන විදිහට අපිට ගිණුම් කරන්න කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව වෙනස් වුණොත් අතීතයේ සිට අනුගමනය කළා යයි සලකා අපිට ගිණුම් වාර්තා නැවත සකස් කරන්න වෙනවා. ඊට පස්සේ තියෙන්නේ retrospectively application ඒ කියන්නේ මම අර කිව්ව retrospectively application ඒ කියන්නේ අතීතයානුයෝගී නැවත මොකක් හරි එහෙම ගත්තා අතීතයානුයෝගී මොකක් හරි එහෙම සීන් නැත්නම් අතීතෙට හයිට නම් වචන මතක නැහැ. ඒතකොට අතීතයේ සිට අනුගමනය කළාසේ උපකල්පනය කළ ඒවා ගිණුම් වාර්තා පිළිවෙල කියන්නේ ඒවා නිවැරදි කරන එක තමයි මේ retrospectively application කියලා කියන්නේ. කියන්නේ going back to the previous reporting period ඒ කියන්නේ කලින් period වලට යන්න වෙනවා කියලා and restarting every single component of the equity as if the new policy had always been in the place. ඒ කියන්නේ අලුත් පොලිසි එක කලින් අපි අනුගමනය කළා සේ සලකා ඒවා වෙනස් කරන්න ඕනේ. ඒක තමයි retrospectively application කියලා කියන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මෙතනට නම් ක්ලියර් ඇති කියලා. මම ඔයාලට ප්‍රශ්න අහන්න දෙන්න පාඩමේ අන්තිමට. අවුලක් නැහැ. ප්‍රශ්න අහන්නත් බෑනේ මැසේජ් එකක් දාන්න වොයිස් එකෙන් අහන්න දෙන්න. අපි ප්‍රශ්න අහමු අන්තිමට. ඊට පස්සේ disclosure requirement අනාවරණය කරන්න ඕනේ මේ යටතේ මොනවද කියලා අහන්න. So when the initial application of the standard of the interpretation has an effect, disclosures
තෝට මේකෙදී ස්ටෑන්ඩ් එක ඒකෙදී ඉන්ටර්ප්‍රිටේෂන් එක කියන්නේ ඒකෙන් වෙච්ච බලපෑම මූල වතාවලට වෙද්ද බලපෑම මේකෙදී අනාවරණය කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒතර පළවෙනි දේ කියන්නේ the title of the SLFR කියන්නේ SLFR එකේ ටයිටල් එක නැත්නම් ඒකේ මාතෘකාව කියන්නේ ටයිටල් එකට කියන අපි මේ ටයිටල් එකට එතකොට ටයිටල් එක කියන මාතෘකාව තමයි මම Google වල එතකොට SLFR එක කියන්නේ ගිම්කන කොමිටේ මාතෘකාව as a nature of the change in the accounting policy ප්‍රමෝන් කියන්නේ බලපෑම accounting policy එකේ change එකේ විච්ච කියන්නේ ස්වරූපය naturally කියන්නේ ඒක මොන වගේ ස්වරූපයකින්ද change උනේ as a description of the transaction provision ඒතර මොකක් හරි වෙන් කිරීමක් තියෙනවා නම් ඒකේ විස්තරය ඊට පස්සේ transaction provision that might have effect on the future period ඒතර ඒක අනාගත කාල පරිච්ඡේද සඳහා මොකක් හරි බලපෑමක් ඇති කරනවා නම් ඒක ගැන අනාවරණය කරන්න ඕනේ ඒ වගේම the amount of the adjustment related in the period before those presented in කියන්නේ මේ පවර්තන වර්ෂයට කලින් මොකක් හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න තියෙනවා නම් ඒ amount එක ඒක වාර්තා කරන්න ඕන මොන පීරියඩ් එකකද කියන්නේ ඒ වගේ අදාළ ඩීටේල්ස් ඊට පස්සේ if respectively application of the required but impracticable is the circumstance of the description කියන්නේ අතීතය අනුයෝගී නැවත අරගෙන අපි කලින් මේ අනුගමනය ක්ලාස්සේ සලකා අපි මිගුම් වර්ග සකස් කරන්න ඕනේ කියලා. ඒතකොට එහෙම කරන්න බැරි නම් ඒතකොට මේ ඇයි එහෙම කරන්න බැරි? ඒකට හේතුව ඒතකොට ඒ පිළිබඳව විස්තරයක් circumstance කියන්නේ මොකක් හරි බලපෑමක් නැත්නම් නොහැකිතාවයක් තියෙනවා නම් ඒ තමයි. ඒතකොට එහෙම දෙයක් තියෙනවා නම් ඒකවත් අනාවරණය කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒතකොට ඒ ටික තමයි මේකෙදි කතා කරන්නේ disclosure වලදී. ඒතකොට title එක nature of the change කියන මොන විදිහට මේ natures කියන්නේ මොන ආකාරයෙන්ද මේ accounting policy එක change උනේ. ඊට පස්සේ කොහොමද provision එකක් ඒ කියන්නේ අනාගතේ future period වල මොකක් හරි බලපෑමක් වෙනවා නම් ඒකට සම්බන්ධ වාර්තා කියන්නේ disclosure කියන්නේ අනාවරණයක් කරන්න ඕනේ. ඒ වගේම previous period වල මොකක් හරි බලපෑමක් වුණා නම් ඒ ගැන වාර්තා කරන්න ඕනේ. ඒ වගේම respect යන අතීතය අනුයෝගී නැවත කියන්නේ අතීතයේ සිට අනුගමනය කළ ආහාරයේ සමාන සලකා ඉගෙන වාර්තා පිළිගන්න බැරි නම් ඇයි එහෙම පිළිගන්න බැරි කියන එකට හේතු දක්වන්නත් ඕනේ. ඒතර ඒව තමයි මේකෙදි මේ ස්ටෑන්ඩඩ් එකේ අනාවරණය කරන්න ඕනේ disclosure requirement policy එකක් වෙනස් වුණාට පස්සේ. ඊට පස්සේ තව තියෙනවානේ when the voluntary change in the accounting policy has an effect on the disclosure කියන voluntary කියන්නේ management එකේ හිතුමතේ අභිමතය පරිදි වෙනස් කරන එක තමයි කියන්නේ. එතකොට nature of the accounting policies කියන්නේ ඒ accounting policy එක තීරණ ගැනීමට හේතු වන සාධකයේ why the accounting policy reliable and the more relevant information කියන මේ විදාගත් අලුත් ක්‍රමවේදය මගින් ව්‍යාපාරයේ accounting policies වල relevant බව නැත්නම් තීරණ වල information වල යවත් කාලීන බව වැදගත් බව සනාථ වෙනවා නම් ඒ පිළිබඳ විස්තරات තුවත් ගන්න ඕනේ for current period and each period present in the account of the adjustment කලින් period වල සිදුවෙච්ච බලපෑම ඒක ප්‍රසන්ට් කරන්න තමයි. ඒතකොට ඒ previous කාල පරිච්ඡේදයේ සිදුවෙච්ච බලපෑමත් adjust කරන්න ඕනේ. ඒතකොට මේකෙදි ඔයගොල්ලෝ දන්නවා පෙර කාල පරිච්ඡේදයක බලපෑමක් තියෙන එක කලපන්නේ රඳවාගත් ලාභයට. ඒතකොට ඒක රඳවාගත් ලාභයට අදාළ සිදු කරන ගැළපීම් සඳහා ගැළපීම් සිදු කරලා පෙන්වන්න ඕනේ. if retrospectively application is implicable circumstance and disruption. ඒතකොට අර කලින් කිව්වා වගේ අතීතයේ සිට අනුගමනය කළ හරකා එහෙම අනුගමනය කරන්න බැරි නම් ඒකට හේතු දක්වන්නත් ඕනේ. එහෙම පුරුම් කරන වාර්තා ගන්න බැරි නම් ඒකට හේතු දක්වන්න ඕනේ කියලා තමයි ඒකෙදි කියන්නේ. තව තියෙනවද බලමු policies. නෑ. ඒතකොට policies ඉවරයි. මම හිතන්නේ accounting policies මෙතෙන් ඉවරයි. ඔයගොල්ලෝ දන්න accounting policy එක කියන්නේ මොකද? accounting policy එක කියන්නේ
මොකක් හරි පාතන මූලධර්මය ප්‍රතිපත්තිය නීති රීති එකක් ඒ වගේ නැත්නම් ක්‍රමවේදයක් මොකක් හරි දීර්ඝකාලීනව ඇප්ලයි කරපු එකක් ගිණුම් කරන වාර්තා සකස් කරන්න. එකක් වෙනස් වුණාට පස්සේ චේන්ජ් වුණාට පස්සේ වෙනස් වෙන පුළුවන් අවස්ථා දෙකයි. එකක් තමයි ප්‍රමිතියක් මගින්, අනිත් එක තමයි ප්‍රමිතියක් මගින් නිර්දේශ කර නැති විට මැනේජර්යන්ගේ කියන්නේ කළමනාකරුන්ගේ අභිමතය පරිදි වෙනස් කරන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම අතීතයේ සිට අනුගමනය කළ අහස්සිය සලකා ඒව නිවැරදි කරන්න ඕනේ. හැබැයි ස්පෙෂලි ස්ටෑන්ඩඩ් SLFR එකකින් කියලා තියෙනවනේ ඒකේ තියෙන rules and regulation follow කරන්නත් ඕනේ. ඊට පස්සේ තියෙනවා accounting estimate. ඒක ඔයගොල්ලෝ දන්න accounting estimate කියන්නේ ගිණුම් කරන කියන්නේ උපකල්පනය. මේක කියනවා an adjustment of the carrying amount of an asset or liability or that amount or periodic consumption of an asset that result from the assessment of the present status of the expected future benefit and the obligation associated with asset and liabilities. කියන්නේ ඒ කියන්නේ the adjustment of the carrying amount. ඒ කියන්නේ අපි ඉදිරියට carrying amount එක ඔබ දන්නවා calculate කරන්න කොහොමද කියලා පොත්තකින් අඩු කරනවා depreciation. එතකොට ඒක තමයි carrying amount එක කියලා කියන. එතකොට the asset liability කියන්නේ මේ ඔයගොල්ලෝ දන්නවා මේ account estimate එකක් කරන්නේ අපේ account asset එකක හරි liability එකක හරි අනාගත future cash benefit cash flows වල වෙන්න පුළුවන් වෙනස් වීම සලකා බලලා. එතකොට ඒවට වර්තමානයේ මොකක් හරි estimate එක ගැන අපි කල්පනාවක් හදලා ඒවා ගිණුම් ගත කරන එක තමයි මේ ගිණුම් කරන estimate වලින් වෙන්නේ. උදාහරණයක් විදිහට ගිණුම් කරන estimate වලට ගන්න පුළුවන් බෝල් ණය වෙන් කිරීම, අඩමාන ණය වෙන් කිරීම, ෂය, සුන්බුන්නගය, පාදායි ජීව කාලය. එතකොට ඒ වගේ estimate කරලා ගන්න දේවල් මේ estimate වෙනස් විදිහට ගන්න පුළුවන්. ෂය ක්‍රමයක් තියෙන estimate වෙනස් වීමක් විදිහට. එතකොට ඒකෙදි මම කන්නු කිව්ව එක්සැම්පල් එක. එතකොට ෂය අනාගතයේදී සමාන විදිහට වත්කමේ ප්‍රතිලාභ ගලා යනවා අපිට ෂය ක්‍රමය තෝරගන්න පුළුවන් සරල මාර්ග ක්‍රමය. අනාගතයේ වත්කමේ ප්‍රතිලාභ හීන වෙනවා නම් කාලය යනවා තමයි අපිට හීන වෙන ශේෂ ක්‍රමය තෝරා ගන්න පුළුවන්. ඒකට ඒ වගේ accounting වලදී වත්කම කියන්නේ liabilities එකක් හරි asset එකක හරි carrying amount එකට කියන්නේ අපේ carrying amount එකට adjustment කියන බලපෑම adjustment සම්බන්ධ කරන estimate වලට කියන අපි accounting estimate කියලා. එතකොට මේකේ estimate එකක් කියලා කියන්නේ මේ සාමාන්‍ය පූර්වකථනයක් වගේ එකක්. ඒතකොට මේකෙදි අනාගතයේ ලැබෙන්න තියෙන ප්‍රතිලාභ වර්තමානයේ පූර්වකථනය කරලා අපි ඒක ගිණුම් කරන වාර්තා වලට එකතු කරනවා වගේ දෙයක් තමයි මේ accounting estimate වලින් වෙන්නේ. කියන්නේ අනාගතයේ ලැබෙන දින cash flows මුදල් ප්‍රවාහයන් වර්තමානයේ estimate කරලා ඒවා ලැබෙන්න පුළුවන් විදිය ලැබෙන ක්‍රමය ඒ වගේ දේවල් calculate කරලා ඒ value එක calculate කරලා ඒවා ගිණුම් වාර්තාවට වාර්තා කරන එක තමයි අපේ මේ accounting estimate වලින් වෙන. උදාහරණයක් විදිහට නැත්නම් සුන්බුන්නගය ඒ වගේ දේවල් calculate කරලා ගන්න පුළුවන්. මම හිතනවා ඒක clear ඇති කියලා. the change in the accounting estimate. එතකොට accounting estimate එකක් වෙනස් වෙනවා. මේ කියන්නේ අපි accounting estimate එක ගැන කතා කරලා accounting estimate එක කියලා කිව්ව අපි අනාගතයේ මොකද වත්කමක නැත්නම් liability එක ධාරණ අගයට නැත්නම් carrying amount එකට කරනු ලබන ගැළපීලි තමයි මේ accounting estimate කියලා කියන්නේ. කියන්නේ පූර්වකථනය කරන ලද ගැළපීම් තමයි මේ ධාරණාගත සිදු කරන ලද පූර්වකථනය කරන ලද ගැළපීම් පදනම් කරගෙන සිදු කරන කියන්නේ පැටලුණාද ඒ කියන්නේ අනාගතයේ අපේ liability කියන වත්කමක වගකීමක අනාගතයේ ලැබෙන තියෙන ආර්ථික ප්‍රතිලාභ ගැන consider කරලා සාකච්ඡා බලලා
වර්තමානයේ ධාරණකයට කරන ලබන ගැළපෙළි වලට කියන අපි ගිණුම් කරන ඇස්තමේන්තුවක් කියලා. එතකොට මේ ඇස්තමේන්තු වෙනස් වුණාම කොහොමද ගලපන්නේ කියලා තමයි මේකේදී අපි කතා කරන්නේ. එතකොට including the effect of the change in the accounting estimate a net profit or the list. එතකොට including the effect change in accounting estimate in the net profit. එතකොට මේ accounting estimate එක වෙනස් වුණාම මේක බලපාන්නේ අදාළ වර්ෂයේ ගිණුම් කරන වර්ෂයේ profit එක හරි profit එකක් වෙන්න පුළුවන් එක්ක ගිණුම් කරන ලාභයක් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට the profit period of the change the period of the change if the change affects the period only. එතකොට මේ period එකේ මේ change එක කියන්නේ මේ accounting estimate එක බලපාන්නේ මේ අදාළ ප්‍රවර්තන ගිණුම් වර්ෂයට විතර නම් එතකොට ඒකේ බලපෑම අදාළ වෙන්නේ ඒකේ profit එක නැත්නම් ඒ loss එක අදාළ වෙන්නේ ඒ අදාළ වර්ෂයට විතරයි. එහෙම නැත්නම් ඒ වෙනස් වීම estimate වෙනස් වීම අනාගත වර්ෂයට බලපානවා නම් එතකොට ඒවත් ඒ අදාළ මූල්‍ය වර්තාවටත් ඒක බලපානවා ඒක තමයි මේකද කියන්නේ. It's difficult to distinguish between the change in the accounting estimate and the accounting policies. එතකොට difficult to distinguish කියන්නේ මේ distinguish කරනවා කියන්නේ මේ වෙන් කළා ගන්නවා වගේ කියන්නේ පොඩි නේ Google කරලා බලලා කියන්නේ. එතකොට මේක කියන්නේ in difficult කියන්නේ මේ කියන්නේ වෙන් කළ අඳුර distinguish කරලා කියන වෙන් කළ අඳුර ගන්න between the change in the accounting estimate and the accounting කියන්නේ මේ වෙනස් වීම accounting policy එකක්ද accounting estimate එකක්ද කියලා අඳුර ගන්න බැරි නම් ඒක වෙන් කළ අඳුර ගන්න බැරි නම් ඒක accounting estimate එක වෙනසක් කියලා අඳුර ගන්න කිය තමයි මේ ස්ටෑන්ඩඩ් එකේදී කියන්නේ මේ උලියano. එතකොට ඕගලන්ට ස්ථාවරම කියන්න බැරි නම් යම්කිසි වෙනසක් මේක ගිණුම් කරන estimate වලට ගිණුම් කරන පොලිසි එකේ වෙනසක්ද කියලා කියන්න බැරි නම් ඒ වෙනස ඒක ගිණුම් කරන estimate-ක් වෙනස් වූවා හා සමානව ගිණුම් කරන කටයුතු කරන්න කිය තමයි මේකෙදි කියන්නේ. එතකොට estimate-ක්ද නැත්නම් accounting policy එකේ වෙනසක්ද කියලා අඳුර ගන්න බැරි නම් ඒක estimate-ක් වෙනස් වූවා ඒ සලකා ගිණුම් කරන්න කිය තමයි මේ ස්ටෑන්ඩඩ් එකේදී කියන්නේ. ඊට පස්සේ disclosure requirement එතන අනාවරණය කරන දේවල් nature and the amount of the change in the estimate. එතකොට ඒ estimate එකේදී ස්වභාවය නැත්නම් ඒක හින්දා මූල්‍ය ප්‍රතිපාදන වලට බලපෑම අනාවරණය කරන්න ඕන කියලා කියන්නේ that's has effect in the current period. එතකොට ඒක මේ කාල පරිච්ඡේදය බලපෑම් කරන්නේ නැත්නම් මේ කාල පරිච්ඡේදයත් අනාගත කාල පරිච්ඡේදයට බලපෑම් කරනවාද කියලා ඒක අනාවරණය කරන්න ඕනේ කියලා තමයි පළවෙනි පොයින්ටින් කියන්නේ. ඒතර ඒකේ ස්වභාවය ඒකේ බලපෑම වර්තාව කරන කාල පරිච්ඡේදය නැත්නම් ප්‍රවර්තන කාල පරිච්ඡේදයට වගේම අනාගත කාල පරිච්ඡේදවල සිදුවන බලපෑමත් අනාවරණය කරන්න ඕනේ කියලා තමයි මේකදී කියන්නේ. දෙවෙනි එක තමයි impracticability to quantify the amount of the effect in the future period. එතකොට ඒ කියන්නේ the impracticability quality of how the future period of disclosure. මේ කියන්නේ compatibility the quantify the amount of the future period to disclose that facts. ඒ කියන්නේ මේ දැන් මොකක් හරි එකක් හින්දා කාල පරිච්ඡේදය අනාගත කාල පරිච්ඡේද වලට වෙන බලපෑම කියන්නේ අපිට නිශ්චිතව කියන්න බැරි නම් කියන්නේ මොකක් හරි දැන් අපේ estimate එකක් වෙලා ඒක කොහොමද අනාගතයේ period වලට බලපාන්නේ කියලා නිශ්චිතව අපිට කියන්න බැරි නම් ඒකත් අනාවරණය කරන්න කියලා තමයි කියන්නේ. කියන්නේ මේ ගිණුම් කරන ප්‍රමිතිය හින්දා අනාගතයේ මොකක් හරි ගිණුම් වලට වාතාවරණයට වෙන බලපෑම අපිට කියන්න බැරි නම් නිශ්චිතව ඒකත් අනාවරණය කරන්න කියලා තමයි මේකද කියන්නේ. මම හිතා disclosure එකත් හරිය ඇති. ඊට පස්සේ accounting errors. Errors can arise in the respect of the recognition, measurement and presentations in the disclosure. එතකොට අපි මේකදී කතා කළා පළවෙනි ප්‍රධාන කොටස් දෙක ගැන කතා කළා. ඒ කියන්නේ
accounting policy එක වෙනස් වීම වුණාම කොහොමද ගිණුම් කරන්නේ කියන්නේ කියලා කතා කළා. ඒ වගේම accounting estimate එකක් වෙනස් වුණාම කොහොමද ගිණුම් කරන්නේ කියන. ඒතර accounting policy එක වෙනස් වුණාම අපි කතා කළා අතීතයේ සිට වාර්තාකාරය ඇස්සේ සලකා අපි ඒක වෙනස් කරන්නයි කියලා. ඒ ගිණුම් කරන estimate එක වෙනස් වුණාම පවර්තන කාල පරිච්ඡේදය ඉස්සරහට ඒ ඉතින් ඉදිරියට අපි ඒක ගාලිබිලි කරනවා. ඒතර accounting errors. ඒතර accounting errors කියන්නේ ගිණුම් කරන වැරදි. accounting errors වලදී errors can arise in the respect of the recognition, measurement and presentation or disclosure of the element of the financial statement. So errors ඇති වෙන වැරදි ඇති වෙන්න පුළුවන්. recognition කියන අඳුර ගන්නකොට measure කරනකොට measure කරන මයින කොට ඒ වගේම percentage දත්ත අඳුර ගන්නකොට ඒවා calculate කරනකොට ඒවා නිරූපණ නැත්නම් ඒක අපි ප්‍රදර්ශන presentation කරනවා කියන්නේ ප්‍රසන්ට් කරනවා නැත්නම් ඒකට කියනවා අපි මේ ඒකට දත්ත වාර්තා ඉදිරිපත් කරනකොට වෙන්න පුළුවන් මේ වරද වෙන්නේ. ඒතකොට ඒවා කොහොමද ඩිස්ක්ලෝසර් එලිමන්ට්. ඒතකොට ඕ ඩිස්ක්ලෝසර් වල අනාවරණ වලදී වරදි වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. prior period errors ඒ කියන්නේ කලින් අවුරුදු වල සිද්ධ වෙච්ච වෙනස්කම් තියෙනවා. අනිත් එක මම හිතන්නේ ඊළඟ යටි වලින් බලමු. material period errors and prior period errors. එතකොට මේකෙදි prior period errors කියන්නේ පෙර කාල පරිච්ඡේද වරදක් තිබ්බාම එතකොට අපි ඒක කියන්න මේක වරදයක් තියෙන පුළුවන් වැරදියක් තියෙන පුළුවන් වර්ග දෙකක් කියලා මම කලින් කිව්වා. එකක් තමයි පෙර කාලවල කියන්නේ පෙර කාල පරිච්ඡේද වර්තිය වගේම පවත්වන වර්ෂයේ වර්ධි. ඒක පවත්වන වර්ෂයේ වැරද්දක් සිදු වුණොත් ඒක ගිණුම් ප්‍රකාශන ඔයගොල්ලෝ මූලික ප්‍රකාශ අනුමත කරන්නේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා මූලික ප්‍රකාශන පිළිගන්න ගාට පස්සේ සති 3කට වගේ කාලයකට පස්සේ ඒ කාලය ඇතුළතදී මොකක් හරි වරදක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න ඕනේ. එහෙම නැත්නම් කලින් කාල පරිච්ඡේදයක මොකක් හරි වරදක් වෙලා තියෙනවා නම් ඒක අතීතයේ වරදම් සිදු නොවුනාසේ සලකා ඒ මූලික ප්‍රකාශ පිළියෙල කරලා නැවත ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි මේ වැරදි කියන්නේ ගිණුම් කරන වැරදි වලට කියන්නේ. ඒතකොට මේකෙදි කතා කරනවා was unable available when the final system of those period were authorized for the ඒකට මේකෙදි ඒ වැරදි available කියන තොරතුරු details කියන වැරදි යන තොරතුරු තියෙනවා නම් ඒ කාල පරිච්ඡේදයට ඒක account වලට ගන්න ඕනේ financial statement වල ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට correlation of the material for time errors an entity shall correct material prior period errors respectively in the first set of financial statements authorized for issue after they are discovered by restarting the comparative amount of for the prior period percent in which the error occurred. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කලින් අවුරුද්දක වාර්තා කළ යුතු තිබූ වරදක් අපි ඒක වාර්තා කරන්නේ නැතුව පසු කාලයකදී ඒක අනාවරණය වුණයි කියලා. එතකොට අපි ඒ වරද නිවැරදි කරන්න ඕනේ ඒ කාල පරිච්ඡේදයේ වරදක් සිදු නොවුනායේ සිට respectively කියන්නේ retrospectively කියන්නේ අතීතයට ගිහිල්ලා ඒ කාල පරිච්ඡේදයේ වරද සිදු නොවුනාසේ සලකා ඒක නැවත නිවැරදි කරන්න ඕනේ. ඒක ඊට පස්සේ ඒක issue එක disclose කියන්නේ disclose කරන්න ඕනේද? මම දැන් disclose කරන්නත් ඕනේ. ඒතකොට ඒක තමයි කියන්නේ මේකෙදි. ඒතකොට මේකෙදි කියන්නේ එතකොට දැන් හිතන්න කලින් අවුරුද්දේ වරදක් වුණේ කියලා. ඒතකොට මේකෙදි කියනවා restarting the comparatively amount for the period percentage
ඉස්සර ඔක්කොට. ඒතකොට මේකෙදි සංසන්දනාත්මක විදියට amount එක පෙන්වන්න නිරූපණය කරන්න ඕනේ කියලා තමයි මේකෙදි කියන්නේ. මට ඇත්තට මේ ටික චුට්ටක් ලොකුවට මතක නැහැ. මොකද මේක ඊයේ බලාගත්තේ මේ PVD එක. ඒතකොට ලොකුවට යක් ඒවා ඔයාලට කියා දුන්නේවත් එක පොඩ්ඩක් ඩිස්මැච් වෙන්න පුළුවන්. එහෙම ඩිස්මැච් වුණොත් කියන්න. ඒක තමයි මම ස්ලයිඩ් එක බලුවම මතක මොකද නෝට් එක බලවල එකපාරට ලොකුවට මතක වෙන්නේ නැහැ. If the errors occur before the earliest prior period presented, restarting the operating balance of the asset, liabilities and equity for the earliest prior period presented. ඒ කියන්නේ මොකරි ඒකට මේක මොකක් හරි කලින් කාල පරිච්ඡේද දෝෂයක් ඇති වුණා නම් ඒ ඇසෙට් වල ඕපනින් බැලන්ස් එක කියන්නේ ආරම්භක ශේෂය නැත්නම් liabilities and equity වල earliest period percent ඒ කියන්නේ ඒකේ ආරම්භ ශේෂයට ගැලපීමක් කරලා if the error occurred before the earliest period percentage restarting the opening balance. එතකොට ඒකේ ආරම්භක ශේෂය නැවත සංශෝධනය කරන්න ඕනේ වගේ දෙයක් තමයි කියන්නේ. ඒතර asset වල liabilities equity වල ඒ කලින් period එකේ ප්‍රසන්ට් කරපු ආරම්භක ශේෂ නැවත ප්‍රසන්ට් කරන්න ඕනේ ඒ වගේ දෙයක් තමයි මේකෙදි කියන්නේ. ඊට පස්සේ 19 එක ඒතර disclosure requirement තියෙන්නේ. The nature of the prior period errors. ඒතර කලින් අවුරුද්ද වෙච්ච බලපෑමේ ස්වභාවය for each prior period presented the amount of the correction. ඒතර ඒ එක එක කාල පරිච්ඡේදයේදී ඒ period එකේ වෙච්ච බලපෑමේ ප්‍රමාණය amount එක, the amount of the correction of the beginning of the earliest prior period. ඒතර ආරම්භයේ මොකක් හරි වෙනසක් තිබ්බම ආරම්භයේ ඒ ආරම්භ කරපු date එකේ ඒතර තියෙන වෙනස, ඒ ආරම්භයේ මොකක් හරි වැරදි නිවැරදි කිරීමක් තියෙනවනේ ඒකේ ශේෂය. ඊට පස්සේ if the rest of equity restatement is impracticable impracticable the circumstance that lead to the extent of the condition and destruction of the how and from when an error has been occurred. එතකොට මේකෙදි කියන්නේ අර අපි කලින් මේ කියන විදිහට ඒක කරන්න බැරි නම් කියන්නේ කලින් කියන අතීතයේ වරදකුන් නැහැ කියලා සලකලා අපිට ඒක නිවැරදි කරන්න බැරි නම් ඒතර ඒ වරදේ ස්වභාවය ඊටසේ ඒකෙදි විස්තරයක් ඒ මොකද්ද මේ වරද උන්නේ වරද පිළිබඳ විස්තරයක් and ඒ කවද්ද ඒ වරද උනේ කියලා වරද උනේ නැත්නම් කොහොමද උනේ කියන සම්බන්ධ විස්තරයක් අනාවරණය කරන්න ඕනේ කියලා වගේ දෙයක් තමයි මේකෙදි කියන්නේ. එතකොට මේකෙදි disclosure එකේදී කියන්නේ nature of the කියන්නේ කොහොමද ස්වභාවය for each period percent the amount of the correction ඊටසේ the amount of the amount එක කියන කලින් period එකේ එකක් තියෙනවා ඒක amount එක අන්තිමේ සිදු වාසිය ගණිතය වාර්තා කරන්න බැරි නම් ඒ කියන්නේ ඒ ගණිතය කියන්නේ correction කරන්න බැරි නම් ඒකෙන් කරන්න අමාරු නම් ඒකට හේතුව ඒ වර්ධේ ස්වභාවය ඒක amount එක condition එක ඒ වර්ධ උනේ කවද්ද හා මොන වගේ වර්ධද උනේ කියන දේවල් පිළිබඳව අනාවරණය කරන්න ඕනේ කියලා තමයි මේකද කියන්නේ. ඒතකොට මෙතනින් මේ ප්‍රමිතිය ඉවරයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට චුටි අඩුපාඩු දෙක තුනක් තිබ්බා. මම හිතන්නේ errors වලයි ඊට පස්සේ තිබ්බේ estimate වලයි. මම ඒ දෙක පොඩ්ඩක් බලලා පස්සේ ඔයගොල්ලන්ට කියන්නම්. හරි. මම ඔයගොල්ලන්ට ප්‍රශ්න හරි මොනවා හරි තියෙනවා දැන් අහන්න පුළුවන්. පාඩම නම් ඉවරයි මෙතනින්. මම ප්‍රශ්න හරි තියෙනවා නම් අහන්නකෝ.